අපි සූදානම් වෙනවා. අයිබෝවන් සර්. අයිබෝවුනේ. අපි කතා කරන්න යනවා එදා නවත්වපු තැන ඉඳලා ප්‍රතිශත පාඩමේ. උදාට මතකයි අපි ප්‍රතිශත පාඩමේ අතේ කතා කරා ගිය සතියේ කොහොමද ප්‍රතිශතයක් වචනයෙන් ලියන්නේ? වචනයෙන් දීපු දෙයක් කොහොමද ඉලක්කයෙන් ලියන්නේ කියන එක. ඊට පස්සේ ප්‍රතිශතයක් ආකාරයට දීපු දෙයක් කොහොමද භාගයක් ආකාරයට ලියා දක්වන්නේ? භාගයක් ආකාරයට ලියලා දැක්වූ දෙයක් කොහොමද ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කියන්නේ. ඊළඟට ඒ අතේ අපි සැලකිතු ගණන් ප්‍රමාණයකට ආවා. උදාට මතකයි ඕනෑම භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් එයාගේ හරය යට තියෙන ඉලක්කම ඒ යට තියෙන ඉලක්කම 100 බවට පත් කරන්න ඕනේ. එයා 100ක් බවට පත් කරන්න නම් අපි කල යුතු දේ තමයි ඒක 100ක් වෙන්න පුළුවන් යම් ඉලක්කමක ගුණාකාරයකින් ගුණ කරන එක. ඒ වෙනස නැති වෙන උඩ ඒ විදිහටම ගුණ කරන එක තමයි එතනින් කරන්නේ. එතකොට ඒකෙදි මම මගේ පුතාලත් එක්ක 22 දෙක අභ්‍යාසය ඔයාලට කරන්න කියලා ඒකේ ගණන් කීපයක් හදලා තමයි ගියේ. පළවෙනි එක යටතේ තිබිච්ච කොටස් 7ම කරා. ප්‍රධාන දෙවෙනි එක අපි බලමු. මෙන්න මේක දිලා තියෙනවා. රූප සටහන් වගේ. මම මේ කතා කරන්නේ පුතේ 22 වෙනි පාඩමේ 104 පිටුව බලන්න. ඒකේ අතම තියෙන රූප සටහන. ඒ රූප සටහනේ පළවෙනි එක තමයි මෙන්න මේ වගේ. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ රෝමිලන්තන් එකේ මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5ක්. ඒ පහෙන් පුතේ මෙන්න මේ කොටස් දෙකක් අඳුරු කරලා දීලා තියෙනවා. අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පහත දැක්වෙන එක රූපේ අඳුරු කළ ඇති කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස ලියා එය ප්‍රතිශතයක් ලෙස දක්වා. පුතා දන්නවා මෙතන තියෙන්නේ පහෙන් දෙකක් නේ. පහෙන් දෙක. දැන් මේ යට තියෙන පහ හර යට තියෙන පහ. දැන් පුතාට පහෙන් දෙක භාගයක් කරා පැහැදිලිද? ඔව්. යට තියෙන පහ 100 බවට පත් කරන්න. පුතා කියන්නේ පහ කියන එක 100 බවට පත් කරන්න. කාගෙන්ද ගුණ කරන්නේ? පහ කියන එක 100 බවට පත් කරන්න ගුණ කරනවා පුතේ මේක 20. ඒ වෙනස නැතින උඩත් ගුණ කරනවා 20. එතකොට යටට එනවා පුතේ 5 වරක් 20 100යි. උඩට 20 වරක් 2 40යි. ආන්න එක අපි ලියනවා ඊළඟ පේජියේ 140ක් කියලා. දැක්කද පුතා? පාට කරලා තියෙන එක මුළු රූපයේ තියෙන කොටු ගානෙන් භාගයක් ලෙස දැක්වුවා. මුළු රූපයේ කොටු පහක් තියෙනවා. ඒකෙන් දෙකක්. ඒතර භාගයක් වශයෙන් ගත්කල ඒක පහෙන් දෙකක්. ආන්නේ පහෙන් දෙක තමයි මම පුතේ යටදාන 100 බවට පත් කරන්න 20ෙන් ගුණ කරන්නේ. ඒ වෙනස නැති වෙන්න ගොඩක් ගුණ කරන්න 20. ඒ කියන්නේ 100ෙන් 40. 100ෙන් 40 කියන්නේ 140 කියන එක තමයි. ඊළඟට සඳහන් කරලා තියෙනවා එවැනිම පහකින් පහකට කඩලා කොළ පාටට එක කෑල්ලක් පාට කරලා තියෙනවා කියනවාද පුතේ? අන්න රෝමිලන්තන් දෙක මම රූපය හඳින්නේ නැහැ මේක මනසා වෙලාව නාස්ති වෙනවනේ. පහෙන් එක සම්පූර්ණ රූපය කෑලි පහකට කඩලා ඉන් අංගුවක් පාට කරලා කොළ පාටේ. එය පහෙන් එක. එතකොට පහෙන් එක කියන එක අපි දන්නවා මේ පහෙන් එක කියන එක යට ගාන 20ෙන් ගුණ කරලා උඩට 20ෙන් ගුණ කරාම උඩට 20ක් එනවා යටට 100ක් එනවා. එතකොට දරුවෝ අපිට ඒක 120ක් කියලා දාන්න පුළුවන්. 120ක් කියලා යොදන්න පුළුවන්. බලන්න පුතා තුන්වෙනි එක අපිට බැලුවට පේනවා බලන්න තුන්වෙනි එකේ තියෙන්නේ සම්පූර්ණ රවුම කෑලි 4කට මෙහෙම බෙදලා ඉම් අංගුවක් පාට කරලා. එතකොට මගේ පුතාට තේරෙනවා මෙතන මේකේ උත්තරේ නම් 4න් එකක්. ඉතින් 4න් එක කියන එක මගේ පුතා කියන්නේ යට තියෙන්නේ 4. යට තියෙන 4 100 බවට පත් කරන්න ඒක ගුණ කරනවා පුතේ 25. ඒ වෙනස නැති වෙන උඩ පාට ගන්නත් ගුණ කරනවා 25. යටට 100ක් එනවා උඩට 25ක් එනවා. අවසන් ප්‍රතිඵලයේ 125ක් කියලා ප්‍රතිශතය අපි ලබා ගන්නවා. ඉතින් බලන්න පුතේ 4 වෙනි එක සම්පූර්ණ වෘත්තය ඛණ්ඩනය කරලා තියෙන කෑලි 5කට. එතකොට 5කට කඩලා 5න් දෙකක් දීලා තියෙනවා. සමානයි
5න් 2 යට ගාන 20න් ගුණ කරලා උඩ ගාන 20න් ගුණ කරාම යටට 100ක් එනවා උඩට 40ක් එනවා. කලින් උත්තරයක්මයි එන්නේ 140. මගේ පුතාට තේරෙනවනේ සම්පූර්ණ රූපය ඛණ්ඩණය කරලා තියෙන කෑලි ගාන යටට පාට කරලා තියෙන කෑලි ගාන උඩට. ඒක තමයි අඳුරු කළ කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස දැක්වූ කල. ආර්මික ප්‍රතිශතයක් කරන්න යට තියෙන ඉලක්කම කියන්නේ හරයට තියෙන ඉලක්කම 100 බවට පත් කරන්න ඕන. යට ඉලක්කම 100 බවට පත් කරන්න ගුණ කරන ඉලක්කමෙන්ම උඩ සංඛ්‍යාවත් ගුණ කිරීම කරන්න ඕන. එහෙම තමයි පුතේ මේක කරන්නේ. දැන් අපි යනවා මගේ පුතාලත් එක්ක ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්නයට. මුළු ලකුණු 25ක් වූ ඇගීම සඳහා ප්‍රතාපා ලබාගත් ලකුණු ගණන 21ක් නම්. ප්‍රතාපා ලබාගත් ලකුණු ගාන 21ක් නම්. මුළු ඇගීමට ලකුණු 25ක් දුන්නා. ඒකෙන් ඇයට ලකුණු 21ක් ලැබිලා තියෙනවා. ඇය ලබාගත් ලකුණු මුළු ලකුණු ප්‍රමාණයේ භාගයක් ලෙස දක්වන්න කියලා කියනවා. බලන්න පුතේ මුළු ලකුණු ප්‍රමාණයේ භාගයක් ලෙස දක්වන්න. දැන් පුතා දන්නවනේ ලකුණු කීයක් ලැබුණද පුතේ මෙයාට? ඔක්කොම ලකුණු කීයද? 21යි. ප්‍රමාණයි 25. 25 කීයක් මෙයාට ලැබුණද? 21යි. ගණිත ඉක්මනට පාඩමට සම්බන්ධ වෙන්න පුතේ. ගණිත පාඩමට සම්බන්ධ වෙන්න 105 පිටුව දුව 105 පිටුවේ ඉන්නේ අපි. අච්චු පොතේ අර පාඩම ඉවර කරලායි පේපර් එකට යන්න හදන්නේ. දැන් සම්බන්ධ වෙච්ච දුවට මම කිව්වේ. ඒතර මුළු පාඩම දැන් අපි දන්නවා මුළු ලකුණු ප්‍රමාණය සම්බන්ධ වෙලා තියෙනවා ලකුණු 25න් මෙයාට 21ක් ලැබිලා තියෙනවා. ලකුණු 25න් 21. මුළු ලකුණු 25න් 21. 25න් 21ක් ඇයට ලැබිලා තියෙනවා. ඇය ලබාගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කොහොමද කියලා. පුතා කියන්න බලන්න මේක පර්සන්ටේජ් එකක් කරන්න කොහොමද කරන්න ඕනේ කියලා. මේක ප්‍රතිශතයක් කරන්නේ යට ගාන උනාද ඒක කියලා ලියලා යට ගාන 100 කරන්න ඕනේ. දුක් කියන්න බලන්න මේකේ යට තියෙන 25 යටස් මේ කියන්න පුතේ 25 100 බවට පත් කරන්න අපි කීයද ගුණ කරන්න ඕනේ? 4ෙන්. බොහොම හොඳයි. යට ගාන 4ෙන් ගුණ කරා ඒ වෙනස නැති වෙන උඩත් 4ෙන්. සමානයි. යටට 100ක් එනවා. උඩට 4 වරක් එක 4යි. 4 වරක් දෙක 8යි. ඔන්න 84ක් එනවා. අවසන් ප්‍රතිශතය තමයි ඒකේ ප්‍රතිශතය වෙන්නේ 184ක්. මේ දැරිවිය ලකුණු 25කින් ලකුණු ලබා දුන් පේපර් එකට ලකුණු 21ක් ලබාගෙන තියෙනවා. අපි මේ කතා කරන්නේ 105 පිටුවේ උඩම ගාන 3 වෙනි ගාන. හොඳේ. උඩම ගාන 3 වෙනි ගාන. 25න් 21යි. යට තියෙන 25 කියන එක 4ෙන් ගුණ කරා. උඩ ගානක් 4ෙන් ගුණ කරා. 25 4ක් 100යි. 21 වරක් 4 84යි. අවසානයේ 184ක් කියලා උත්තරය ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට පේනවා පුතේ සතේ බබා මයික් එක ඔන් කරන් ඉන්න. 4 වෙනි ගාන. සමාජිකයන් 20ක් සිටින ළමා සමාජයේ එක් රැස්වීම් වාරයක් සඳහා පැමිණි සමාජිකයෝ ගණන 17ක් විය. එදින රැස්වීමට පැමිණි සමාජිකයන් සංඛ්‍යාව මුළු සංඛ්‍යාවේ භාගයක් ලෙස ප්‍රධාන 4 වෙනි ගානේ රෝමිලක්කම් එක සමාජිකයෝ 20ක් ඉන්නවා 17ක් ඇති 20ක් ඉන්නවා 17ක් ඇති. ඒකේ රෝමිලක්කම් දෙක අරනවා ඒ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. 20න් 17 කියන එකේ යට ගාන 5න් ගුණ කරා උඩ ගාන 5න් ගුණ කරා යටට 5 වරක් 100 පසලක් 100යි පසලකට 25න් පාත් 3ක් විතරයි පසලකේ 5න් 3 යන ආන්න 185ක් කියලා එනවා. දැක්කද පුතේ 185ක් ඇවිල්ලා තියෙනවා 20න් 17 යට ගාන 5න් උඩ ගාන 5න් ගුණ කරාම යටට 100ක් වෙනවා උඩට 85ක් එනවා. 85 100න් 85යි කියලා උත්තරේ අපි කියන්නේ පස්වෙනි එක. මොකද්ද පස්වෙනි එකෙන් කියන්නේ? පස්වෙනි එකෙන් කියනවා පුතා හත ශ්‍රේණියේ ඒකා වී පන්ති දෙකට එකම ගණිත ප්‍රශ්න පත්‍රයක් දෙන්නලා. එකම ගණිත ප්‍රශ්න පත්‍රයක් දෙන්නලා. 7A ගුරුතුමා එම ගණිත ප්‍රශ්න පත්‍රයේ 25න් ද 7B ගුරුතුමා 20න් ද ලකුණු දී ඇත.
බලන්නකෝ මේ විස්තරලා දෙන්න කරපු වැඩි. එක පන්තියකට දීලා 25න් මුළු ලකුණු 25න් අනිත් පන්තියට දීලා ලකුණු 20න්. ඔහම දුන්නාම A ශ්‍රේණියේ ඉන්න මලින්දට ලැබුණු සංඛ්‍යාව 22. B ශ්‍රේණියේ සුරේෂ්ට ලැබුණු ගාන 18. මලින්ද A ඉන්නේ මලින්දට හම්බෙන්නේ 25න්. මලින්දට හම්බෙන්නේ ලකුණු 25න්. අයට 25න් හම්බෙනකොට පුතේ යාට 25න් ලකුණු හම්බෙන්නේ කීයද? 20ක්. නේද? ගුරුතුමා ගානේ මලින්දට දෙන්නේ 22ක්. මලින්දට 22ක්. B ශ්‍රේණියේ සුරේෂ්ට ලැබෙන්නේ 18ක්. අපෙන් අහනවා මලින්ද ලබාගත් ලකුණු මුළු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස. පහේ රෝමිලක්කම් එක මුළු ලකුණු 25කින් තමයි ඒ පන්තියට දුන්නේ. මලින්දට 25න් හම්බ වෙනවා පුතේ 25න් හම්බ වෙනවා 22ක් ලකුණු භාගයක් ලෙස. භාගයක් ලෙස හම්බ වෙනවා. භාගී ප්‍රතිශතයක් කරන්නත් ඕන. මම පුතා කියන්නේ මේක ප්‍රතිශතයක් කරන එක තේරුණා. උදාහරණ මේක ආන තේරුණා. එකම පේපර් එක ඒ පන්තියට අපෙනවා B පන්තියට අපෙනවා. A පන්තියේ සර් දෙන්නේ 25න් ලකුණු. B පන්තියේ සර් දෙන්නේ 20න් ලකුණු. මලින්ද A පන්තියේ එයාට 22ක් හම්බ වෙනවා. මෙයාගේ percentage එක ප්‍රතිශතය බලන්න. යට ගාන 100 කරන්න 4න් ගුණ කරලා උඩත් 100න් ගුණ කරනවා. මලින්ද හොඳ දරුවෙක්. 4 වරක් 25 100යි. 4 වරක් 22 88යි. මලින්දට 88ක් percentage එකක් තියෙනවා. වැටුණාද මලින්දගේ වැඩේ? right. මලින්දට 88ක්. රෝමිලක්කම් දෙකෙන් ගහනවා. රෝමිලක්කම් දෙකෙන් ගහනවා. දෙකෙන් අහනවා පුතා සුරේෂ් ලබාගත් ලකුණු මුළු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය. මේ සුරේෂ් ඉන්නේ B නේ. සුරේෂ් ඉන්නේ B. B පන්තියේ මුළු ලකුණු 20යි. B පන්තියේ මුළු ලකුණු 20යි. එතකොට සුරේෂ්ට හම්බෙච්ච ලකුණු ප්‍රමාණය 18යි. 20ෙන් 18. 20ෙන් 18යි. percentage එක බලන්න එක වැඩි කරනවා. ඔව් යට ගන්න කාගෙන් ගුණ කරනවා 5න්. උඩ ගානක් මේ වෙනස තියෙන 5යි. බලන්නකො පුතේ යට ගාන 5න් වැඩි කරාම යනන 100ක් වෙනවා. උඩ ගාන 5න් වැඩි කරාම 90ක් වෙනවා. බලන්නකො වෙච්ච වැඩක්. මෙන්න එකම පේපර් එකට නිසා මලින්ද ලබාගෙන තියෙන 88යි. ඒ වුණාට සුරේෂ් ලබාගෙන තියෙන 90ක්. අහනවා පුතා ඔව් දෙදෙනා අතුරින් ගණිත විදියට වැඩි දශකම් පෙන්වනවා ඇත්තේ කො? සුරේෂ්. Very good. සුරේෂ් තමයි වැඩි ලකුණු ලබාගෙන තියෙන්නේ. ඒට හේතුව එයා 18ක් ගත්තේ 20න් නේ. ඒක percentage එක හරවලා බැලුවම 90ක්. මලින්ද 22ක් ගත්තේ 25න් නේ. ඒක 100ට හදලා බැලුවම 88යි. 88ට වඩා 90 ලොකු නිසා සුරේෂ් තමයි ගණිතයේ දක්ෂ ලෙස ලකුණු ලබාගෙන ඇත්තේ කියලා අපිට කියන්න බෑ. තවමත් වැටුනේ නැති දරුවන් අතර උසම පුතේ. right. ඔන්න යනවා අපි 6 වෙනි ගාන. බෙලෙන් දෙකු මිලදීගත් අඹගෙඩි 50ක තොගයකින් මිලදීගත් අඹගෙඩි 50ක තොගයකින් අඹගෙඩි 50ක තොගයකින් 8ක් නරක් වී තිබුණි. 8ක් නරක් වී තිබුණි. අඹ තොගේ නරක් වූ අඹ ප්‍රමාණය මුළු අඹ ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. මොන්න බලන්න පුතේ මොන්න බලන්න 6 වෙනි ගානේ රෝමිලක්කම් එක වෙලෙන්දෙක් ගෙඩි 50ක් ගන්නවා. ගෙඩි 50ක් අරගෙන අඹ ගෙඩි 50ක් අරගෙන 8ක් නරක් වුණා. ආන්නේකේ ප්‍රතිශතය බලන්න මේක වැඩි කරනවා දෙකෙන් එක ගුණ කරනවා දෙක. යනට 100ක් එනවා උඩට 16ක් ප්‍රතිශතය 116යි. ප්‍රතිශතය 116යි. බලන්න පුතේ යට තියෙන්නේ 50. 50 කියන එක 100 කරන්න. අඹගෙඩි 50න් මෙයාට 8ක් නරක් වෙනවා. අඹගෙඩි 50ක තොගයකින් 8ක් නරක් වෙනවා. අඹ තොගේ නරක් වූ අඹ ප්‍රමාණය මුළු අඹ ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. සම්පූර්ණ අඹ ප්‍රමාණයේ භාගයක් කොටසක් ප්‍රතිශතයක් ආකාරයට දක්වනවා. 116. ඊළඟට අහනවා පුතා අඹ තොගේ නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. හරිම ලේසියිනේ පුතා. නරක් නොවූ ප්‍රමාණය නරක් වෙච්ච 116ක් නම් ක්‍රම කීපයක් තියෙනවා මේක කරන්න. රෝමිලක්කම් දෙක 100ට 100න් පුතේ
නරක කුණු 100,000 අඩු කරාම 184ක් එනවනේ. අන්න නරක කුණු ප්‍රතිශතය. ඔය එක විදිය. පැහැදිලි. මුළු ප්‍රමාණය 100%යි නේ පුතේ. සම්පූර්ණ ප්‍රමාණය 100%යි. ඒ සම්පූර්ණ ප්‍රමාණය 100%යි. 116ක් නරක කුණු ප්‍රතිශතය අයින් කරනවා. එතකොට ඉතුරු ටික 104යි. මෙතන 100 කියන්නේ මේ ඩොට් එකකුත් එනවා හොඳේ. මෙහෙම හැම එකටම සමහර විට පේනවලු ඇති. මෙහෙම ඩොට් එකක් එනවා. 184ක්. පැහැදිලි? ඒක එක ක්‍රමයක්. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. 50න් 8ක් නරක වෙලා කියන්නේ 42ක් හොඳයි. යට ගාන දෙකෙන් ගුණ කරා උඩ ගාන දෙකෙන් ගුණ කරා. යට ගානට 100ක් එනවා. උඩ දෙවරක් දෙක 4යි දෙවරක් 4යි. උත්තරය 184යි. මේ ක්‍රමේ හෝ මේ ක්‍රම දෙකකින් හරි ඕන එකක් හොඳේ මම කැපුවා බලන්න වැරදිලාද දෙකම හරි මේ ක්‍රමේ හරි මේ ක්‍රමේ හරි දෙකෙන් බලන්න පුතා 7 වෙනි ගාන අත උස්සන්න පුතේ 6 වෙනි ගාන තේරුම් ගන්න නැතියි good මතක තියෙන්න ඕන මේවා නැත්නම් අපරාධ මේ ඉගෙන ගන්න දේ වැඩක් කියන්නේ නැහැ කියන්නකො 7 වෙනි අක්ෂි ශායනයකට සහභාගී වූ ළමයි 20කගෙන් 5 දෙනෙකුගේ ප්‍රමිතෙනී දුර්වලතා ඇති බව හෙළිවී ඇත. අක්ෂියාබාධ නොමැති ළමුන් සංඛ්‍යාව සහභාගී වූ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වයි. පුතේ 5කට ලෙඩ S වල අවුල් 5කට S වල ගැටලු තියෙනවා. එතකොට පුතේ 20න් 5කට අවුල් නම් හොඳ වූ කීයක් ඉන්නවා? S හොඳයි S හොඳයි ඉන්නෝ 15. S අවුල්ලයි ඉන්නෝ කීයද? 5. එතකොට හොඳ අය මොන 7 වෙනි ගානේ හොඳ අය 20න් 15යි. එහෙම නේද? ඔව් අක්ෂි සහායකට සහභාගී වූ. ඒ S I ක්ලිනික් එකකට ඇවිල්ලා තියෙනවා 20. ඒකෙන් 5 දෙනෙකුට ආබාධ තියෙනවා. ආබාධ නැති අය 15යිනේ. ඒක 20න් 15. යට ගාන 5න් ගුණ කරා උඩත් 5න් ගුණ කරා යට ගානට 100ක් ඇවිත් උඩ ගානට 75ක් එතකොට ඒක 175ක් වෙනවා පුතේ ප්‍රතිශතය 175 ඊළඟට අත උස්සන එක තේරුනේ නැති අය good මොනවා අට වෙනකලට පෙරේරා මහතා ඔව් පුතේ හරිද? අවුලක් නැහැ නේ පුතාට. හරි. ඔන්න පෙරේරා මහතා මාසික වැටුප පහුගිය අවුරුද්දේ 50000ක් වුවත්ද මේ අවුරුද්දේ 65000ක් දක්වා වැඩි විය. මාසික වැටුප වැඩිවීම ගිය අවුරුද්දේ වැටුපේ ප්‍රතිශතයක් ලෙස වැඩි වූ මුදල අපි ඒක චුටි වගන්තකින් හදවන්නේ. ඔන්න ගිය මාසික වැටුප ගිය මාස වැටුප සමානයි රුපියල් 50000යි රුපියල් 50000යි නෙකුතේ මාසික වැටුප රුපියල් 50000 එතකොට වැඩි වූ මුදල 65000 වෙච්චි මෙයාගේ වැටුප තිබුණේ 50000ක් නේ ඒකෙන් වැඩි වුණා 50000 එතනින් වැඩි වුණා 50000. අපේ ගණනාව පුතා ගිය අවුරුද්දේ මාසික වැටුපේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. එතකොට වැඩි වූ ප්‍රතිශතය සමානයි 50000 යට 15000 උඩ. මේක තමයි පුතේ භාගය. ප්‍රතිශතය කරන්න හොඳ ක්‍රමය කියන්නේ. ඔන්න මගේ පුතේ මේ බිංදු තුනට මේ බිංදු තුන කපන. ඇත්තට මොකක්ද ඒ කරේ මම? බිංදු තුනක් කපුවා කියන්නේ මොකක්ද? බිංදුවක් කපුවා කියන්නේ 10න් බෙදනවා. බිංදු දෙකක් කපුවා කියන්නේ 100න් බෙදනවා. බිංදු තුනක් කපුවා කියන්නේ 1000න් බෙදනවා. දැන් මෙතන පුතේ බිංදු තුනට බිංදු තුන කැපෙනවා කියන්නේ උඩ ගාන 15ක් වෙනවා යට ගාන 50ක් වෙනවා. දැන් යට 50යි උඩ 15යි. යට 50යි උඩ 15යි. ප්‍රතිශතයක් කරන්න මේක ගුණ කරනවා දෙක. මේක ගුණ කරනවා දෙක. යටට 100ක් වෙනවා උඩට 30ක් වෙනවා. ඕන්න 130ක් කියනවා.
ප්‍රතිශතය 30ක් තමයි ප්‍රතිශතය 30ක් තමයි පුතේ මෙයාගේ වැටු වැඩිවීමේ ප්‍රතිශතය ඔන්න අපිට ලියන්න පුළුවන් වැටු වැඩිවීමේ ප්‍රතිශතය වැටු වැඩිවීමේ ප්‍රතිශතය 9 වෙනි ගාන ඉඟුරු කිලෝවක් ඉඟුරු කිලෝ එකක සිට වූ විට ඉඟුරු කිලෝ 5ක අස්වැන්නක් ලබාගත හැකි බව කිවේ කිලෝවක් ඉඳුවත් කිලෝ 5ක අස්වැන්නක් ලැබෙනවා ඉඟුරු අස්වැන්න සිටු ඉඟුරු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා මොකද්ද පුතේ කතාව ඉඟුරු කිලෝවක් යට කරාම ගස් හැදිලා ඒකේ තව අල දැහැලා ප්‍රමාණය වැඩි වෙලා කොහොමද කිලෝවක් ඉඳුවොත් කිලෝ 5ක් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට කිලෝවක් ඉඳලා කිලෝ 5ක් ගන්නවා කියනකොට අපෙන් ගන්නවා ඉඳුරු අස්වැන්න සිට වූ ඉඳුරු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනවා. අපි බලමු. සිටවන්නේ කිලෝවක් ලැබෙන ප්‍රමාණය කිලෝ 5. සිටවන්නේ කිලෝ 1යි ලැබෙන ප්‍රමාණය කිලෝ 5යි. අපි ගන්න මේ 9 වෙනි ප්‍රශ්නේ. සිටු වන ඉඟුරු ප්‍රමාණය. එහෙම ලියන්න ඕන පුතේ මේ වගේ අපභ්‍රංශ ගණනාව කිලෝග්‍රෑම්. හරිද? සිටවන ප්‍රමාණය කිලෝ 1යි. ඊළඟට නෙලන අස්වැන්න. නෙලන අස්වැන්න. එහෙම නැත්නම් ගලවන අස්වැන්න. සමානයි කිලෝ 5යි. හරිද? එය සිටු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස. එය සිට වූ ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සමානයි 1 කිලෝග්‍රෑම් යට 5 කිලෝග්‍රෑම් උඩ. දැන් දෝ මට කියන්න කොහොමද මේක ප්‍රතිශතයක් කරන්නේ? kg ට kg කපලා දාලා 5 උඩ එකයක්. පුතා මට කියන්න මේ 100 කරගන්න ඕන. කියන්නේ 100 කරගන්නේ කොහොමද? 100 කරගන්නේ 100ෙන් ගුණ කරලානේ. ඒ වෙනස නැති වෙන උඩත් 100ෙන් ගුණ කරනවානේ. උඩට 500ක් ඇවිල්ලා යටට 100ක් එනවා. ඒ කියන්නේ 100ට 500ක ඉඟුරු අස්වැන්නක් තියෙනවා. 100ට 500ක ඉඟුරු අස්වැන්නක් එයාට තියෙනවා. ඒ කියන්නේ මගේ පුතා ඉඟුරු කිලෝ 100ක් ඉඳුවොත් කිලෝ 500ක් නෙලන්න පුළුවන්. හොඳයි. මේක නවත්තලා ඉඟුරුව ගන්න. හරි. දැන් අපි දන්නවා 10 වෙනි ගාන. බෝංචි ඇට පැකට්ටුවක ඇති සෑම බෝංචි ඇට කිලෝ ඇට 100කටම ඇට 85ක් පැලවේ. පුතේ බෝංචි ඇට 100ක් ඉල්ලුවොත් පැල වෙනවා 85ක්. බෝංචි පැලවීමේ ප්‍රතිශතය. හරිම සරලයි. ඇට 100ක් ඉල්ලුවොත් ඇට 85යි. අන්න ගන්න හදන්න දෙකුත් නෑ පුතේ 10 වෙනි ගාන. 100ක් සිටවුවොත් 85ක් පැලවෙනවා. 100ෙන් 85යි 100ෙන් 85යි කියන්නේ 100ට 85. ඒක තේරුම් නැති අතස. හරි නේද? යසිදු ඔන්න දැන් පුතේ ඒ ටික ඔයා ආපස්සට බලාගමු. දැන් අද කොටස අපි යනවා. අද වැඩ කොටසට අපි සූදානම් වෙනවා පුතේ. මම පුතාලා හොඳට අවධානයෙන් අහගෙන මම මේක පොඩ්ඩක් කරන්න අභ්‍යාසයක් වශයෙන් පුතාලට දෙනවා. හරිද? අපි බලමු කොහොමද දශම ගාන ප්‍රතිශතයක් බවට පත් කරන්නේ. ඔන්න බලන්නකෝ. දැන් මේ හදපු ඕනම ප්‍රතිශත ගානක් භාග ගානක් අපිට මේකේ ප්‍රතිශතයක් කරන්න පුළුවන්. කොහොමද දන්නවද පුතේ? ප්‍රතිශත 100 එහෙම නැත්නම් 100ට 100ෙන් ගුණ කරනවා. අන්න අහගන්න. 0.3 කියමුකෝ. 0.75 කියමුකෝ. බලන්න පුතේ. 0.08 1.5 ඔන්න 11.35
හිතන්න පුතා මෙන්න මේගොල්ලෝ ටික ප්‍රතිශත කරන්න කියලා. හරිම සරලයි. මේක ගුණ කරන්න ඕනේ 100%න්. මේවත් ගුණ කරන්න ඕනේ 100%න්. මේක ගුණ කරන්න ඕන ප්‍රතිශත 100න්. මේක ගුණ කරන්නේ 100%න්. මෙයද එහෙමයි. මෙයද එහෙමයි 100%න්. ඕනම සංඛ්‍යාවක් දැන් ඔයා කියන්නේ දැන් අපි ඉගෙනගෙන ආපු බාල සංඛ්‍යාව කියමු දෙන්න. බලන්න 10න් නැත. අනේ මෙයාවත් 100% වැඩි කරාම වෙනවා. හිතන්න පුතේ 5න් 3. අනේ මෙයාටත් ඒ කොට්ටුයි. එකමාර. ඕ යට අවුලක් නෑ. මිශ්‍ර භාගයේ විෂම කලින් ඕන. දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි. 2යි 1යි 3යි. ප්‍රතිශතයක් කරන්න ප්‍රතිශත 100න් ගුණ කරනවා. හරිම සරලයි. මේ ප්‍රතිශත 100න් ගුණ කරා. 3 වරක් 100 300යි. දශම ස්ථානයක් ඉවවා උත්තරය 130යි. දැක්කද? දැක්කද? දැක්කද කරපු විදිය? දශම 3 තිබුණා. දශම අමතක කරා. ඒක 3 කියලා අපි සැලකුවා. 3 වරක් 100 300යි කියලා ගුණ කරා. එන උත්තරේට දශම තිබුණා. ආයි කියනවා මේ ඕනම එකක් ප්‍රතිශතයක් කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ප්‍රතිශත 100න් ගුණ කරන එක. හරිද පුතේ? ප්‍රතිශත 100න් ගුණ කරන එක. එතකොට දශම 3 තියෙන්නේ. ඒක 100න් ගුණ කරාම දශම 3 චූටි වෙලාවකට අමතක කරා. ඒක 3 කියලා ගන්න. 300න් වැඩි කරාම 300යි. දැන් ආයි උත්තරේට දශම ස්ථාන තියෙන්නේ 1යිනේ. ඒක මෙතන තියන්න. දශම ස්ථාන කිව්වම උත්තරේ 30යි. අහන්න හිටහන් පොළුව පාඩම වටපිට බලන්න එපා. දශම 7.5 ගුණ කරනවා පුතේ 100. 7500යි. මොකද මේක දශම අමතක කරාම 75යි. 75 100 වැඩි කරාම 7500යි. 7500යි. දශම ස්ථාන දෙකක් තියෙන නිසා ඒක කොනේ ඉඳලා වෙන් කරා. ඔන්න උත්තරේ 175යි. මේ බලන්න මේක 130යි මේක උත්තරේ 175යි. දැන් මේක කොහොමද වෙන්නේ? දශම අමතක කරා. අමතක කරාම කීයද පුතේ මේක? 8යි. මේක දශම අමතක කරාම 100යි. 8 වරක් 100 800යි. 8 වරක් 100 800යි. දශම ස්ථාන දෙකක් තියෙනවනේ. ආන්නේ දෙක වෙන් කරාම උත්තරය 108යි. 108යි. 1.5 මේක වෙන තැනක හදන්න පුතේ ඊට මන් දිරෝ නැත්නම් 101.5 හරිම ලේසියි පුතේ. දශම අමතක කරාම මේක 15. 15ක් 100 1500යි. දශම ස්ථාන එකක් තියෙනවා. උත්තරය 150යි. දැක්කද? ඔන්න බලන්න 1.5 වැඩි කරාම දශම චුට්ටකට අමතක වෙනවා. දශම චුට්ටක් අමතක කරනවා. එතකොට මෙතන 1.5 වෙනවා. 1.5 ඒක 15 වෙනවා. 15ක් 100 1500යි. දශම ස්ථාන මෙතන එකක් තියෙනවා. ඒක මේකේ තියෙනවා. එතකොට 150ක් වෙනවා 100. බලන්න මේ 100න් 10න් නැත. 100 වැඩි කරනවා. උදා දන්නවා යට බිඳුවට උඩ බිඳුව කැපෙනවා. යට උදේ කමිලක්කමකින් කපන්න පුළුවන් නේ භාග සුළු කරනකොට. ඒතර උත්තරේ වෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. කැපුණම 4ක් 10 70යි 170යි. ඒතර 170ක් කියවෙනවා. පහළ පහේ 2යි 105ම 20යි. 20 වරක් 3 70යි 8ද 100ද. බලන්න මේ කරපුදේ පහළ පහේ 2යි 105ම 20යි. 20 වරක් 3 60යි. බලන්න පුතේ දෙකට දෙකේව 1යි 100ට දෙකේව 50යි. 50 වරක් 3 150. 100ට 150. බලන්න ඊළඟ අභ්‍යාසයේ ඒක තියෙන්නේ මෙහෙමයි. දශම 3 තියෙනවා. භාග ගණන් තියෙනවා. බලමු පොඩ්ඩක්. 22 3 අභ්‍යාසය හරිද? ප්‍රධාන අංකයක රෝමිලක් අංකයක 0.3 එක කළා. ඊළඟට මම තුන්වෙනි ගාන මම 1යි 3යි 5යි කරන්න පුතා. තුන්වෙනි එක තමයි 0.1. ඊළඟට පස්වෙනි එක
0.4 මොනපතේ 1.3යි මම කරනවා අහගෙන යට තියෙන මේ දශම ස්ථානයක් නේ ඒක ගුණ කරනවා ප්‍රතිශත 100 චූටි වෙලාවකට දශම අමතක කරනවා අමතක කළා මේක ගුණ කරනවා තුන්වරක් 100 300යි දශම ස්ථානයක් තියෙනවා පුතේ ඒකට උත්තරේ 130යි කොහොමයි දැක්කද එකල විදිය 0.3 කියන එක 100 වැඩි කරා උඩා වෙලාවකට චූටි වෙලාවකට දශම අමතක කරා තුන්වරක් 100 300යි කියලා ආවා දශම ස්ථානයක් කොනේ ඉඳලා වෙන් කරලා තිබුණා එතකොට දශම ස්ථානයක් කිව්වම උත්තරේ 30යි ඒක 130ක් කියලා 0.1 යාව ගුණ කරනවා ප්‍රතිශත 100යි දශම අමතක කරාම එක්වරක් 100 100යි දශම ස්ථානයක් තියෙනවා අන්න එක වෙන් කරාම උත්තරය 110යි බලන්න 0.4යි 5යි ඒක ප්‍රතිශත 100 වැඩි කරනවා 100 වරක් 45500යි දශම ස්ථාන දෙකක් තියෙන නිසා ඒක කොනේ ඉඳලා වෙන් කරනවා අවසානයේ 145යි කියලා ප්‍රතිශත වෙනවා තාම මේක තේරුණේ නැති දරුවන් අත උස්ස good හොඳයි එහෙනම් දෙවෙනි එක බලමු පුතේ මේක ඔයා අනින් කරන්න ඕන දෙවෙනි එකෙත් මම 1යි 2යි ගණන් දෙක කරන්නම් 0.7 තියෙනවා දෙවෙනි එක දෙලා තියෙනවා පුතේ 5න් 2 ගැටලුවක් නෑ අර විදියම තමයි ප්‍රත්‍යක්ෂය බලන්න 100ක් ගුණ කරනවා චූටි වෙලාවකට දශම අමතක කරා 7ක් 700යි දශම ස්ථානයක් තියෙනවා උත්තරය 170යි ඊළඟ 5න් 2 ඒක ගුණ කරනවා 100ක් පාඩ 5 එකයි 105ව 20යි 20 වරක් එක 40යි එය 140යි ප්‍රත්‍යක්ෂය 140යි නොතේරුණු දරුවන් අතුස්සන්න පුතේ අපහැදිලි අතුස්සන්න right හොඳයි එහෙනම් හොඳ දරුවාගේ පළවෙනි එකයි දෙවෙනි එකයි කරන්න පොකුනේ පළවෙනි එකේ ගණන් 8ක් තියෙනවා දෙවෙනි එකේ ගණන් 8ක් තියෙනවා 8 කාලක් කරන්න මම විනාඩි 5ක් වගේ ප්‍රමාණයක් දෙන්න අපි දීප වෙලාව ඇති ඒක අවධානයෙන් ඉන්න ඔන්න දෙවෙනි කාර්ය අනිමලේසි 0.5 තියෙන්නේ ආන්යාව ගුණ කරනවා ප්‍රතිශත 100 උදේ 5 වරක් 100 500යිනේ දශම ස්ථානයක් දිවුවම උත්තරය 150යි ඊළඟට පුතා හතරවෙනි ගණනේ එන්න ඕනි 0.3 ඒක ගුණ කරනවා කාගෙන්ද ප්‍රතිශත 100 33 වැඩි කරාම 3300යි දශම ස්ථාන දෙකක් දිවුවම උත්තරය 133ක් කියලා අවසන් පිළිතුර එනවා ඊළඟට පස්වෙනි ගාන අපි කතා කරා හයවෙනි ගාන එනවා 0.03 හත්වෙනි ගාන ඒක තමයි පුතේ 0.08 ඊළඟ අටවෙනි ගාන බලන්නකෝ අටවෙනි ගානෙන් කියනවා 0.01 නොමයි ගානදී බලාගෙන ඉන්න පුතා අපි කොහොමද මේක කරන්නේ කියලා යට තියෙන මේ මෙයාගේ දශම ස්ථානය අපි දන්නවා 100 වැඩි කරනවා දශම අමතක කරලා ගුණ කරාම තුන්වරක් 100 300යි දශම ස්ථාන දෙකක් තියෙන නිසා කොනේ ඉඳලා එක වෙන් කරනවා 103යි කියලා පිළිතුර ලැබෙනවා එතකොට 0.01 කියන එක ගුණ කරනවා 100ෙන් 8 වරක් 100 800යි දශම ස්ථාන දෙකක් වෙන් කරාම 108යි කියලා උත්තරය එනවා පුතේ 0.01 තියෙනවා තාන් එක ගුණ කරනවා 100ෙන් දශම අමතක කරලා ගුණ කරාම බලන්න පුතා එක්වරක් 100 100යි දශම ස්ථාන දෙකක් කිව්වම පුතා 101යි යාගේ ප්‍රතිශතය එකට යනවා දෙවෙනි එකේ මම 1යි 2යි උදාහරණ ඇටියට පුතාට කරා මොන බලන්න
තුන්වෙනි ගාන දෙවෙනි එකේ රෝමිලක්කම් 3 0.6 හතරවෙනි එක 4න් 3 පස්වෙනි එක 0.08 0.05 රෝමිලක්කම් 7 1.5 අටවෙනි ගාන 1.25 නොහොම තමයි තියෙන්නේ. බලන්න පුතේ. පුතා දන්නවා මේක ප්‍රතිශතයක් කරන්න 100% වැඩි කරනවා. චුටි වෙලාවකට දශම අමතක කරොත් අපිට පුළුවන් 65% වැඩි කරන්න 6500යි. දශම ස්ථාන දෙකක් වෙන් කරාම පුතේ උත්තරය 65යි. මෙන්න මේ 4න් 3 එක ගුණ කරනවා ප්‍රතිශත 100ක්. 4 4 2යි 104 25යි. පුතේ 4 4 2යි 104 25යි. 104 25යි. එතකොට 25 සර 3 75යි. ප්‍රතිශතයක් වශයෙන් ගත්තම 175. බලන්න පුතේ මේක යන දින දශම ස්ථාන දෙක වැඩි කර මේක 100ෙන් වැඩි කරනවා. දශම දෙක ස්ථාන දෙක අමතක කරලා ඒක 8 හැටියට ගත්තොත් 8 වරක් 100 800යි. දශම ස්ථාන දෙක වෙන් කරාම 108යි කියලා උත්තරේ දෙනවා. එතකොට 0.05 කියන එකත් 100% වැඩි කරනවා. පස්සරක් 500යි දශම ස්ථාන දෙකක් දුවම 105යි. මේක බලන්න පුතේ. ඒක ගුණ කරනවා 100%. 1.5 100න් ගුණ කරාම 0.0යි දශම මතක කරා පුතේ 15 කරනවා. 15 සරක් 100 දශම ස්ථානය කිව්වම උත්තරය 150 එනවා 100ට. මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒක 100% වැඩි කරනවා. දශම අමතක කරාම 125.2යි. දශම ස්ථාන දෙකක් වෙන් කරනවා උත්තරය 125යි 100ට. තුන්වෙනි ගාන කියවන්න. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. බලාගන්න. මානසික එක්තරා පුද්ගලෙක් තම මානසික ආදායමෙන් 5න් 2ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහාද ආදායමෙන් 0.25 ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාද වැය කරයි. උදාහරණ තේරුණාද මේ? එතකොට ආහාර වලට මෙයා වෙන් කරනවා පුතා. ආහාර වලට වේදම් කරනවා 0.25 අධ්‍යාපනයට වෙන් කරනවා 5න් 2. හරිද පුතා? බලන්න. එහෙම වෙන් කරාට පස්සේ අපිට කියනවා අධ්‍යාපනයට වැය කරන භාගය අධ්‍යාපනයට වැය කරන මුදල මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඊළඟට අහනවා පුතා ආහාර ද්‍රව්‍ය සඳහා වැය කරන මුදල මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඔව් මාසික ආදායමේ වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර ඇත්තේ එම අවශ්‍යතා දෙකේ කුමක් සඳහාද? අනේ අමාරු නෑ පුතේ. චුටි දෙයක්. බලන් ඉන්න. අපිට පේනවා මේකල්ල මෙයාගේ මේ ආදායම කොටස් දෙකකට අංශ දෙකකට වෙන් කරපු විදිය එකක් භාග ගානක් හැටියට දීලා අනිත් එක දශම ගානක් හැටියට දීලා. වෙන අහනවා මේ දෙකෙන් කවරක් තහනවා වැඩි? සල ප්‍රතිශතය ලෙස ගන්න ඕනේ. අධ්‍යාපනයට වැය කරන මුදල 5න් 3යි 5න් 2යිනේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 1. අධ්‍යාපනයට වැය කරනවා 5න් 2. පුතේ
මේ ප්‍රතිශතයක් කරන්න උඩ අවසරයක් පුතේ අර වගේ ගාන හොඳට බලා ගන්න 100% වැඩි කරනවා දෙන්නත් පුතේ කනුල් අහගන්න පුතේ 100% වැඩි කරනවා කරන්නේ කොහොමද 100 5න් බෙදනවා පුතේ 5ට 5 එකයි 100ට 5 20යි 20 වරක් දෙක 40යි 100ට 40යි 140යි එතකොට අපිට පේනවා 5න් දෙකක් තමයි මෙයා අධ්‍යාපනයට වැය කරන්නේ අධ්‍යාපනයට 5න් දෙක ඒක ප්‍රතිශතයක් කරන්න වැඩි කරනවා 100ට 5ට 5 එකයි 100ට 5ව 20යි 20 වරක් දෙක 40යි ඒකේ රෝමිලක්කන් දෙක අහනවා දෙවෙනි එක දෙවෙනි එකෙන් අහනවා පුතා මෙහෙම කතාවක් ආහාර ද්‍රව්‍ය සඳහා වැය කරන මුදල ඒක 0.25යිනේ 0.25යි ආහාර සඳහා වැය කරන මුදල ප්‍රතිශතයක් ලෙස බලන්න ඒක ගුණ කරනවා කාගෙන්ද 100ට 100 ප්‍රතිශත 100 අපි චූටි වෙලාවකට දශම අමතක කරනවා මේක 25ක් ලෙස ගන්න. දශම අමතක කරනවා මේක 25ක් ලෙස ගන්න. 25 පුතේ 100 වැඩි කරාම 25යි බිංදු දෙක. දශම ස්ථාන දෙකක් වෙන් කරාම 125යි. 125යි. දශම ස්ථාන දෙක වෙන් කරාම 125යි. පුතේ මේ දශම ස්ථාන දෙක වෙන් කරන්න බැරිද? මේ ස්ථාන දෙක මෙහෙට වෙන් කරන්න. දශම ස්ථාන දෙක වෙන් කරාම 125. ඊළඟට අහනවා මෙන්න මෙහෙම. ඔහු මාසික ආදායමේ වැඩි මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ අවශ්‍යතාව දෙකේ කුමක් සඳහා? මේ තියෙන පුතේ මේ තමයි එයා අධ්‍යාපනයට වැය කළ ප්‍රමාණය. මේ තමයි එයා ආහාර සඳහා වැය කළ ප්‍රමාණය. මෙයා වැඩි ප්‍රමාණයක් එම නිසා අධ්‍යාපනයට වැය කර ඇත. ඇයිද? පේනවා නේද පුතා? 140 වැඩි 125ට වඩා. ඒ නිසා වැඩි මුදලක් අධ්‍යාපනය සඳහා වැය කර ඇත කියලා ලියන්න. ඉතින් දැන් අපි යනවා මේ පොතේ 107 පිටුවේ අන්තිම ගානට. කමල් ආයතනයකට ගෙවීමට ඇති මුදලේ 4න් එකක් ජනවාරි මාසයේදීද 123ක් පෙබරවාරි මාසයේදීද 0.52ක් මාර්තු මාසයේදීද ගෙවන්න. 4න් එකක් ජනවාරි ගෙවනු 123ක් පෙබරවාරි ගෙවනු 0.52ක් මාර්තු වල ගෙවනු. ජනවාරි සහ මාර්තු මාසවලදී ගෙවනු ලබන මුදල් ගෙවීමට ඇති මුදලේ ප්‍රතිශතයක් දක්වන්න. ඉන්න ජනවාරි මාසයේ. උදේවන ජනවාරි මාසය. 4 වෙනි ප්‍රශ්නේ රෝමිලක් අංක 1 ජනවාරි. ජනවාරි ගෙවන්නේ කොච්චරයිද? 4න් එකක්. 4න් එකක්. මගේ පුතාට මම කිව්වා මේව 100%න් ගුණ කරාම වැඩේ හරි. වැඩි වෙනට අන්න දෙයක් නැහැ. 4 ඒවා 1යි 4 ඒවා 125. දෙක සැරේට බෙදා ගන්න දැන් චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. රුපියල 4ට බෙදනවා 700 4ට බෙදනවා 725. 25 වරක් 1 25යි. ජනවාරි මාසෙ මෙයා ගෙවලා තියෙන 125යි. ඊළඟට කියනවා ජනවාරි මාසයේදීද 123ක් පෙබරවාරි මාසයේ. එහෙනම් අපි ලියනවා පෙබරවාරි නිකන් කියන්න විතරයි තියෙන්නේ. පෙබරවාරි 123යි 123ක් පෙබරවාරි මාසෙ. හරිද? 123ක් පෙබරවාරි ජනවාරි සහ මාර්තු ඉල්ලන්නේ පෙබරවාරි ගැන ඉල්ලන්නේ. පෙබරවාරි ඉතින් කියන එක ලියනවනම් හරියට ඉහත ඡේදයෙන් කියවා අසායති ගැටලුවට පිටුරු සැපීම වගේ නේ. උඩ ඡේදේ තියෙනවනේ පෙබරවාරි 123යි කිය. මාර්තු මාසෙ ගැන ඉල්ලන්නේ. මාර්තු මාසයේ කියන්නේ මෙයා 0.5යි ගෙවන. ඒක ප්‍රතිශතයක් කරන්න 100%න් වැඩි කරනවා 52 දශම අමතක කරාම මෙයා 52. උදේ 52 100න් වැඩි කරාම 52යි බිංදුව කරන්න. දශම ස්ථාන දෙකක් කිව්වම උත්තරය 152. මෙයා මාර්තු මාසේ තමයි පුතේ මාන විදියට ගෙවලා තියෙන්නේ. 152ක් ගෙවලා තියෙන්නේ. ජනවාරි මාසේ මෙයා ගෙවලා තියෙන්නේ 125යි මාර්තු 152යි. කමල් වැඩිම ගෙවීමක් සිදු කර ඇත්තේ කුමන මාසයේද?
ජනවාරි 125යි. පෙබරවාරි දීලා තියෙනවා 123යි. වැඩිම ප්‍රමාණයක් එතකොට මෙයා ගෙවලා තියෙන්නේ මාර්තු මාසයේදීද නේද? ඔව් මාර්තු මාසයේ තමයි වැඩිම ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ. අපි කාර්යසිය තලය පිළිබඳව කතා කරමු මේ පේපර් එක ඉවර වුණාට පස්සේ. හොඳේ? එහෙනම් අපි පාඩම දැන් අද ඉවරයිනේ. ප්‍රශ්න පත්‍රේ කතා කරන්න ගමු. තව විනාඩි 10ක් තියෙනවනේ. ප්‍රශ්න පහක් හරි ඉවර කරගමු බලන්න. කවුරුත් ගන්න පුතේ මම පුතාගේ වෙබ් එකට දාලා තියෙනවා. අන්තිමටම දාපු ප්‍රශ්න පත්‍රයේ සබරගම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මධ්‍ය වාර පරීක්ෂණය 2017. ඒකේ පේපර් එක හොඳයි. ඒකයි ඒක අපි තෝරගත්ත හේතුව. හොඳයි. දැන් මම හිතනවා ප්‍රශ්න පාඩම පුතාලට හොඳට පැහැදිලි වෙන්න ඇති. අපහැදිලි නම් නැවත වීඩියෝ එක අරගෙන පරීක්ෂාවට ලක් කරලා බලන්න. ඒකේ එතකොට පුතාලට පුළුවන් ඒක හොඳට ඉගෙන. දැන් අපි බලමුකෝ ඊළඟ කොටස. මොන බලන්නකෝ. පාර කවුද කරේ කියලා ඩිස්කනෙක්ට් වෙලා තව දරුවන් කීප දෙනෙක්. ඔන්න බලන්න පුතා. පේපර් එක අතට ගන්න. සුළු කරන්න. පුතා දන්නවා 4 ගුණ කිරීම 5 එකතු කිරීම 2. මේ තමයි පළවෙනි ගාන. ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න. පුතා දන්නවා මේ වගේ ගානක් සුළු කරනකොට තියෙන පිළිවෙලට කරන්න යනකොට පිළිවෙල තමයි පළමුව ගුණ කිරීම පසු එකතු කිරීම. ගුණ කිරීමට ප්‍රමුඛතාව. 4 වරක් 5 20යි. ඕම් එයාට 2 එකතු කරනවා. 20යි 2 එකතු කරාම 22යි. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ග්‍රෑම් 3යි. අහගන්න පුතා. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ග්‍රෑම් 3යි. 750යි මිලිග්‍රෑම්. ග්‍රෑම් 3යි 750යි මිලිග්‍රෑම් මිලිග්‍රෑම් වලින් දක්වනවා. පුතා කියන ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000. 3ට 3000යි. 3ට 3000යි. එතකොට 3000යි 750යි 3750යි mg mg මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 3750යි. ඊට පස්සේ අහනවා සුළු කරන්න ඍණ 12 එයාට එකතු කරනවා ධන 5. පුතා දන්නවනේ ඍණයි තිබුණොත් එකතු කරලා ඍණ වශයෙන්ම දාන්න. ධනයි තිබුණොත් එකතු කරලා ධන වශයෙන්ම දාන්න. ධනයි ඍණයි කියලා තිබුණොත් ලොකු එකේ ලකුණ දාලා ලොකු එකේ පොඩි එක අඩු කරනවා. උත්තරය මොන හතයිද? ඍණ 7යි. ඍණ 7. ඔන්න 4 වෙනි ප්‍රශ්නේ. මොකද්ද පුතේ 4? පහත දැක්වෙන එකේ රූපයේ කෝණ වර්ගය නම් කරන්න. පුතා දන්නවා කෝණ වර්ග ටික මතක් කරන්න. හරියටම අංශ 90 නම් ඍජු කෝණ. හරියටම අංශ 90 නම් එක ඍජු කෝණ. 90ට වඩා පොඩ්ඩක් වැඩිද? මහා කෝණ. මහා කෝණ. එතකොට 90ට වඩා වැඩි වෙලා ගිහිල්ලා කෙලින්ම වුණොත් සරල කෝණ. පුතේ 90ට වඩා අඩුයි සුළු කෝණ. සුළු කෝණේ. සුළු කෝණ. සරල කෝණයකට වඩා ලොකුයි පරාවර්තන කෝණ. very good බොහොම හොඳයි. එහෙනම් මට කියන්න මේ තියෙන ABC මොකක්ද? ABC මොකක්ද පුතේ? සුළු කෝණය. very good සුළු කෝණය. PQR මොන කෝණයක්ද? පරාවර්තන. very good එයා පරාවර්තන. පළවෙනි එක සුළු කෝණය ඊළඟ එක පරාවර්තනය. පස්වෙනි ගානනේ ජල ටැංකියකින් මිනිත්තුවකට ජලය ලීටර 5යි මිලිලීටර් 250ක් කාන්දු වේ. මිනිත්තු 10කින් ටැංකිය සම්පූර්ණයෙන් දිස්විය. ටැංකියේ තිබූ ජලය ප්‍රමාණය පුතේ ඔන්න බලන්න දාගන්න. ටැංකියේ මිනිත්තුවකට ජලය ලීටර් 5කුයි මිලිලීටර් 250කුයි කාන්දු වෙනවා. අපේ ගහනවා අනේ මිනිත්තු 10කදී මේ ටැංකිය ඔක්කොම පිරීලා හිස්සලා යන. ඉරිච්ච ටැංකිය හිස්සලා ටැංකියේ තිබූ ජලය ප්‍රමාණය
කොහොමද කරන්නේ? මේක ගුණ කරනවා පුතේ 10. මගේ පුතාලට මම කිව්වා මේ මම ගණන් ගුණ කරනකොට තියෙන හොඳම ක්‍රමය තමයි මේ රාශීන් දෙකක් වශයෙන් පවතින දේ එකම රාශියකට ගෙන ගමු. එකම රාශියකට ගෙන ගත්තාම වෙන්නේ මෙන්න මෙහෙම ලීටර් 5යි මිලිලීටර් 250යි. ලීටර් 5යි මිලිලීටර් 250යි අපට පුළුවන් 5250 ml. ඒ ගුණ කරනවා 10න් 52500යි ml. මොකට දැන් අපි 10ේම ටික ලීටර් කරනවා ඉතුරු ටික මිලිලීටර් කරනවා. 10ේවා 52ක් තියෙනවා ඒක 52යි ලීටර්. ඉතුරු ටික මිලිලීටර් කරනවා ඒක 500යි මිලිලීටර්. ලීටර් 52යි මිලිලීටර් 500. එළ බලන්න පුතේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනි මිනිත්තු එකකට කාන්දු වන ජලය ප්‍රමාණය. ඒ ගුණ කරනවා 10න් එනවා මිනිත්තු 10කට කාන්දු වන ජලය ප්‍රමාණය. මිලිලීටර් 5250න් 10 ගුණ කරනවා. මොකද ලීටර් 5යි කියන්නේ මිලිලීටර් 5000යි 250යි කියන්නේ 250යි දෙක එකතු කරාම 5250. ඒක 10න් ගුණ කරනවා 52500ක් බවට පත් වෙනවා. ඕනම එකක් 10න් ගුණ කරනවා කියන්නේ අඟට බිඳුවක් වැටෙනවා. 100න් ගුණ කරනවා කියන්නේ බිඳු දෙකක් වැටෙනවා. එතකොට අපේ දරුවෝ තේරුම් ගන්න ඕන 52500 තමයි මුළු මිලිලීටර් ප්‍රමාණය. 2000 ආන්නේ 52 ලීටර් 500 මිලිලීටර් 500 මිලිලීටර්. අරය 2.5ක් වූ වෘත්තයක් නිර්මාණය කරනවා. මම හිතනවා අයත් ඒක අමාරුනේ. කව කටුවට ගන්නවා සෙන්ටිමීටර 2.5. කව කටුවට ගන්නවා සෙන්ටිමීටර 2.5. අරගෙන කොහොමද ගන්නෙ පුතේ? යකඩ තුඩ තියෙනවා බිඳුවට. අඩිරූලේ බිඳුවට තියෙන යකඩ තුඩ. අඩිරූලේ බිඳුවට යකඩ තුඩ තියෙනවා. කව කටුවේ පැන්සත් තුඩ දික් කරනවා දෙකකුත් තව චුටි කෑලි 5ක්. එතකොට 2.5. ඔන්න කව කටුවේ තියෙන දුර ප්‍රමාණය 2.5. ඔන්න අපි දන්නවා යකඩ තුඩ මෙහෙම තියලා පොඩ්ඩක් තද කරලා අර 2.5 වෘත්තයක් එන්න එතන ඉඳලා මෙතෙන්ට කඩේලක් දාලා ලියනවා. අරය 2.5යි cm කියන. අන්න වෘත්තය ඇඳලා මිමිත් දැන් මිම්මත් දැන් වෘත්ත නිර්මාණය කරා. හරිද? අන්න තියෙනවා දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න කියලා ගන්න. 7 වෙනි ගාන 2යි 4න් 1. මගේ පුතා කියන්නේ පළමු පියවර මොකක්ද කියන්නේ? මිශ්‍ර සංඛ්‍යාව කවුරු හරි කියන්න දැන් මේ අරස්නේ. විෂම භාගයක් කරනවා. හරි. දැයි බොහොම හොඳයි. විෂම භාගයක් කරන්න ඕන. කොහොමද ඒක විෂම කරන්නේ? ඔන්න 4 වඩා 2 8යි 1යි 9යි. උත්තරය 4න් 9යි. ඔතන දන්නවා යට තියෙන 4 දැන් දශම කරන්න නම් දශම කරන්න නම් එක්ක 10 වෙන්න ඕන නැත්නම් යට 100 වෙන්න ඕන නැත්නම් 1000 වෙන්න ඕන. මොකද ඒ 10 100 1000 යකින්කට આવොත් තමයි දශම කරන්න පහසු. පුතා කියන 4 කියන එක කෙනා 10 කරන එක කන් හරි ගුණ කරලා පුළුවන්ද? දැන් කරුවෙක් මට ඉඳන් කියනවා සර් 6ක් එකතු කරාම 10 වෙනවා කියන. එහෙම හරියන්නේ නැහැ. යට ගන්න කාගෙන්ද? ගුණ කරන්න ඕනේ. කාගෙන්ද ගුණ කරන්නේ? අපි මෙයාව ගුණ කරමු පුතේ 25 එතකොට 100ක් වෙනවා. මෙයත් ඒ 20 නැති වෙන 25 ගුණ කරමු. 4 වරක් 25 යනට 100 එනවා. 4 වරක් 25 කියලා යනට 100 එනවා. උඩට 9 වරක් 45න් 4ක් ඉතිරි 9 වරක් 1 18යි 4යි 22යි 22යි 10න් බෙදනවා කියන්නේ එක දශම ස්ථානයක් තියෙනවා. 100න් බෙදනවා කියන්නේ දශම ස්ථාන දෙකක් තියෙනවා. ඕන්න දැන් මේක 100න් බෙදනකොට දශම ස්ථාන දෙකක් කිව්වම පුතේ 2යි 4න් එක කියන එක දශම කරාම 2.25යි. ආයෙත් සරක් කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන 2යි 4න් එකතු. මම මේ මිශ්‍ර සංඛ්‍යාව පුතේ 4 වරක් 2 8යි 8යි 1යි 9යි 4න් 9. 4න් 9 කියන එක යට තියෙන එක 10 නැත්නම් 100 නැත්නම් 1000 බවට පත් කරන්න. යට තියෙන එක 10 කරන්න බෑ යමකින් ගුණ කරලා. යම්කා සංඛ්‍යාවකින් ගුණ කරලා යට එක 10 කරන්න බෑ. හැබැයි යට එක පුළුවන්. සද ඔක වෙලාව ගන්න නේ. අඩ මහගන්න.
යටේක 25න් ගුණ කරාම 100ක් වෙනවා. උඩේක 100යි වැඩි කරාම 25න් වැඩි කරාම 225ක් වෙනවා. දැන් 100න් බෙදනකොට 2.25ක් වෙනවා. ඔන්න 2.25 ඒක තමයි උඩේ භාගය දශම බවට පත් කරපු උත්තරේ.